तर තාප භෞතිකය පාඩම යටතේ අපි උෂ්ණත්ව මිතිය කොටස ඉවර කරා. ඊළඟට අපිට තියෙන්නේ ද්‍රව්‍යයක උෂ්ණත්වයේ අණුව වෙනස් වෙන තවත් ගුණයක් පිළිබඳව හදාරන්න. දැන් ඔයාලා පොඩි කාලේ ඉඳන් දන්නවා, පොඩි කාලේ වුණත් දන්නවා සාමාන්‍යයෙන් වස්තුවක් රත් වෙනකොට ඒකේ පරිමාව වැඩි වෙනවා, දිග වැඩි වෙනවා, පළල වැඩි වෙනවා, වර්ගඵල වැඩි වෙනවා. ඒ වගේ සංසිද්ධීන් ඔයාලා දන්නවා. පොළවල් වලටත් ඔයා යම් තාක් දුරකට කරලා තියෙනවා. එතකොට මේ කොටසදී අපි කතා කරන්නේ වස්තුවක උෂ්ණත්වයත් වැඩි වෙනවත් එක්කම එයාගේ දිග කොහොමද වෙනස් වෙන්නේ? වර්ගඵලය කොහොමද වෙනස් වෙන්නේ? ඊළඟට පරිමාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන. හරි? ඒ කියන්නේ අපි මේ කොටසදී කතා කරන්නේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය පිළිබඳව. ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය පිළිබඳව. ඒකට දැන් ප්‍රසාරණය කිව්වම දිගේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. වර්ගඵලය වෙනස් වෙන්න පුළුවන්. තුනී තහඩුවක් ගත්තොත් වර්ගඵලය සාමාන්‍යයෙන් තුනී බව තුනී ගොඩාක් තුනී නම් වර්ගඵල වෙනස් වීම අපිට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සලකන්න පුළුවන් පරිමා වෙනස් වීම. මේ අනුව ප්‍රසාරණයත් වර්ග තුනකට බෙදෙනවා. දිගේ වෙනස් වීම ගැන කතා කරනවා, වර්ගඵල වෙනස් වීම ගැන කතා කරනවා. හරි? ඊළඟට අපි පරිමා වෙනස් වීම ගැන කතා කරනවා. තේරුණාද? හරි. එහෙනම් ඉස්සෙල්ලම ලියා ගන්න මාතෘකාව ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය. ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය. හරි? ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය කියන මාතෘකාව ලියන්න. බලන්න. වස්තුවක උෂ්ණත්වය වැඩි වෙනකොට මේ අංශුන් වල චාලක ශක්තිය වැඩි වෙනවා. මෙයාලගේ දැඟලිල්ල වැඩි වෙනවා, චාලක ශක්තිය වැඩි වෙනවා. අහඹු චලිතයේ යෙදමින් පවතින කොහොමද අංශු? මේ වගේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒතකොට චාලක ශක්තිය වැඩි වෙනකොට ඒ අංශුන් තමන්ගේ පැවැත්මට සුළු ඉඩ ප්‍රමාණයක් කලින් ඉඩ ප්‍රමාණයට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් එයාට ඕන. අංශුන්ගේ පැවැත්මට තමන්ගේ ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න නම් මොකද කරන්න ඕන? මෙයාගේ සයිස් එක වැඩි වෙන්න ඕන. හරි? දැන් හිතන්නකෝ කාමරයක ඉන්නවා ළමයි කීප දෙනෙක්. ඒ ළමයින් මං අතර තියෙන දුර වැඩි කරගන්න මීටරෙන් ඉන්න ඕන. හිතන්නකෝ. මීටරෙන් ඉන්න ඕන. නමුත් දැන් ළමයි පොඩි මීටරෙන් ඉන්න මොකද කරන්න වෙන්නේ? එයාලා ඉන්න අවකාශයේ ප්‍රමාණය වැඩි කරගන්න. දැන් ඝනද්‍රව්‍යයත් එහෙමයි. එයාලට ඕන පරිමාව ඒ කියන්නේ අංශුතර පරතරය වැඩි කරගන්න අංශුතර පරතරය වැඩි කරගන්න එයාලා මොකද කරන්නේ? තමන්ගේ දිග වැඩි කරගන්නවා. එහෙම නැත්නම් හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා ගන්නවා. එහෙම නැත්නම් පරිමාව වැඩි කරගන්නවා. හරි? ඔන්න ඔය සංසිද්ධිය වෙනකොට අපි කියන වස්තුව ප්‍රසාරණය වෙනවා කියලා. දැන් එයාලගේ පරතරය අංශු අතර පරතරය වැඩි කරගන්න ඕන. අංශු අතර පරතරය වැඩි කරගන්න නම් පරිමාව වැඩි කරගන්න ඕනේ. එක්කෝ දිග වැඩි කරගන්න ඕනේ. එක්කෝ වර්ගඵලය වැඩි කරගන්න ඕනේ. එහෙනම් ඒ පරතරය වැඩි කර ගැනීමට දක්වන ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලය තමයි ප්‍රසාරණය කියලා කියන්නේ. හරි ලියන්න එහෙනම් මෙහෙම ලියන්න. ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කරන විට ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කරන විට අංශුන්ගේ එහි ඇති අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වේ. චාලක ශක්තිය වැඩි වේ. මෙවිට එම අණු
තම පරතරය තම පරතරය වැඩි කර ගැනීමට දරයි උත්සාහ දරයි. එනම් ඒවායේ පැවැත්මට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය වැඩි වේ. මෙහි ප්‍රතිඵලය ප්‍රසාරණයයි. හරි දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට චාලක ශක්තිය වැඩි වෙනවා වගේම පුතේ උෂ්ණත්වය අඩු වෙනකොට මෙයයි චාලක ශක්තිය අඩු වෙනවා. එතකොට එයාලගේ දැඟලිල්ල අඩුයි එයාලා ලං වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට සිසිල් වෙනකොට එයාලා ලං වෙනවා. ලං වෙනවා කියලා කියන්නේ එයාලගේ ප්‍රමාණය අඩු වෙනවා. ඒක අපි හඳුන්වනවා සංකෝචනය කියලා. හරි? ලියන්න මෙහෙම. ද්‍රව්‍ය සිසිල් වන විට අංශු වල කම්පන වේගය අඩු වේ. ද්‍රව්‍ය සිසිල් වන විට ඒවායේ කම්පන වේගය අඩු වී එහෙම ලියන්න. ඒවායේ කම්පන වේගය අඩු වී ඒවා අතර පරතරය අඩු වේ. එනම් අදාළ වස්තුව සංකෝචනය වේ. හරි? හරි එතකොට පුතේ මම කිව්වා දැන් ඝන ද්‍රව්‍යයක් ප්‍රසාරණය වෙනකොට අපි මේ කොටසදී කතා කරන්නේ ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය ගැන විතරයි. ඝන ද්‍රව්‍යයක් ප්‍රසාරණය වෙනකොට දිග වර්ගඵලය පරිමාව වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්වා. එහෙනම් අපි දැන් මේ කොටස් තුන ගැනම කතා කරනවා. එතකොට දිගෙයි සිදුවන වෙනස් වීමක්. දැන් දිග කියන එක අපි තවත් වචනකින් කියනවා රේඛීය කියලා. භෞතික විද්‍යාවේ අපි කතා කරනවා රේඛීය කියලා. එහෙනම් දිගෙයි සිදුවන ප්‍රසාරණයක් අධ්‍යයනය කරනවා අපි. ඒ අධ්‍යයනය කිරීම අපි හඳුන්වනවා රේඛීය ප්‍රසාරණය කියලා. දිගෙයි සිදුවන ප්‍රසාරණය. ඊට පස්සේ මෙතන වර්ගඵලයේ සිදුවන ප්‍රසාරණය ගැන කතා කරනකොට ඒක ශේෂ්ඨඵල එහෙම නැත්නම් වර්ගඵල ප්‍රසාරණය කියලා හඳුන්වනවා. වර්ගඵල ප්‍රසාරණය. ඊට පස්සේ පරිමාවයේ සිදුවන ප්‍රසාරණය කෙලින්ම අපි පරිමා ප්‍රසාරණය කියලා ගන්නවා. මේක අපි ගන්නේ රේඛීය ප්‍රසාරණය කියලා. එහෙනම් ප්‍රසාරණයේ සිදුවන ආකාරය අනුව මේ ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය ගැන කතා කරන්නේ වායු වල ප්‍රසාරණය අපි වෙනම කතා කරනවා. හරි? ප්‍රසාරණය සිදු කරන ආකාරය අනුව ප්‍රසාරණ වර්ග තුනයි රේඛීය ප්‍රසාරණය, ශේෂ්ඨඵල ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය. හරි? අරල කතන්දර ටිකක් තියෙන මේ ටික හරියට ඉගෙන ගන්න. වෙලාවට පන්තියට එන්න, වෙලාවට පන්තියට ආවේ නැත්නම් කියලා වෙනවා. මොකද පන්තිය පටන් ගන්නකොට මොනවද කියන්නේ? දැන් මෙතනත් ළමයි 3-4 දෙනෙක් අඩුයි, 3 දෙනෙක් 4 දෙනෙක් දෙන්නේ දෙවද අඩුයි. අද එන්න දෙන්නෙක් හරි නෑ 5 දෙනෙක් අඩුයි. හරි ඉතින් ඒ වෙලාවට පන්තියට එන්න මම දන්නේ සමහර උන් හිතාගෙන ඇති 3ට පන්ති තියනවා කියලා. මේ ඒක ඉතින් ඒ විදිහට ප්‍රතිඵල එයි. අනිවාර්යෙන් කෙල වෙනවා ඉතින් ආයෙ. කෙල වෙනවා කියන්නේ හොඳ මේකෙන් කෙලන බලන්නකෝ. ෆේල් ආ. කෙලින් බලන්න ෆේල් වුනේ නැත්තම්. වෙලාවට ආවේ නැත්තම් අනිවාර්යෙන් ෆේල් වෙනවා. හරි? ලියන්නකෝ මෙහෙම.
ප්‍රසාරණය සිදු කරන ආකාරය අනුව ප්‍රසාරණය සිදු කරන ආකාරය අනුව එත සිදුවන ආකාරය අනුව වර්ග තුනකට බෙදේ. වර්ග තුනකට බෙදේ. අංක 1 අංක 1 රේඛීය ප්‍රසාරණය අංක 2 ක්ෂේත්‍රඵල ප්‍රසාරණය අංක 3 පරිමා ප්‍රසාරණය අංක 3 පරිමා ප්‍රසාරණය හරි පළවෙනි කොටස රේඛීය ප්‍රසාරණය යටතේ පුතේ එහෙනම් අපි කතා කරන්නේ උෂ්ණත්වය වැඩි කිරීමේදී හෝ අඩු කිරීමේදී වැඩි කිරීමේදී සහ අඩු කිරීමේදී දිගේ සිදුවන වෙනස. ඒතර උෂ්ණත්වය වැඩි කරනකොට දිග වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරනකොට දිග අඩු වෙනවා. හරි? ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒතර මෙතන දිගේ වැඩිවීම විතරයි සලකන්නේ. එහෙනම් අනිත් සාධක අහෝසි වන විදිහට වස්තුව තෝරගන්න ඕන. ඒ කියන්නේ ලොකු වර්ගඵලයක් තියෙන හරි ලොකු පරිමාවක් තියෙන වස්තුවක් ගන්න එපා. අපි සලකන්නේ සිහින් දණ්ඩක් වගේ එකක්. මෙන්න මේ විදිහ. හරි? මෙයාගේ මම ගන්නම් ආරම්භක දිග L නෝට් කියලා. ආරම්භක දිග මම ගන්නම් පුතේ L නෝට් කියලා. හරි? මේ ආරම්භක දිග L නෝට්. ඒතර මෙයාගේ උෂ්ණත්වය අපි වෙනස් කරනවා යම් ප්‍රමාණයකින්. අපි හිතමු ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියලා. උෂ්ණත්වය වෙනස් වීම මම ගන්නවා ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. මේක සිහින් කම්බියක්. සිහින් කම්බියක් හින්දා අපි මෙයාගේ දිගෙහි වැඩිවීම විතරයි සලකන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු කරනකොට දිගෙහි අඩුවීම විතරයි සලකන්නේ. හරි එහෙනම් රේඛීය ප්‍රසාරණය යටතේ ලියන මෙහෙම සිහින් කම්බියක හෝ දණ්ඩක ආකාරය ඇති ද්‍රව්‍යයක සිහින් කම්බියක හෝ දණ්ඩක ආකාරය ඇති ද්‍රව්‍යයක සිහින් හෝ දණ්ඩක ආකාරය ඇති ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩිවීමේදී එහි දිග වැඩි වේ. මම ප්‍රසාරණයට ලියන්නම් මේ වාක්‍ය සංකෝචනයටත් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනකොට දිග අඩු වෙනවා. හරි? උෂ්ණත්වය වැඩි වන විට එහි දිග වැඩි වේ. මෙය රේඛීය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. රේඛීය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. හරි. දැන්
උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වැඩි කරපුවම මෙයාගේ දිග L තීටා දක්වා වෙනස් වෙනවා කියලා අපි හිතමු. මම ගන්නවා මේ විදිහට උෂ්ණත්වය මෙයාගේ වැඩි කරනවා ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. මෙයාගේ දිග වෙනස් වෙනවා L තීටා දක්වා. හරි. L තීටා දක්වා වෙනස් වෙනවා. මේකට වඩා මේක දිග වැඩි වෙන්න අඳින්න. ඔය විදිහට. මගේ නම් එහෙම නෑ. බෝඩ් ඉවර නිසා එතන ඉවරයි ඒක. දිග වැඩි වෙන්න අඳින්න. ඔය විදිහට. උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වෙනස් කරන්න. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට මුගේ දිග වැඩි වෙනවනේ. දිගේ වැඩිවීම අපි ගන්නවා ඩෙල්ටා L කියලා. දිගේ වැඩිවීම අපි ගන්නවා ඩෙල්ටා L කියලා. එහෙනම් මේ තියෙන L නෝට් මේ දිගේ වැඩිවීමම ගන්නවා ඩෙල්ටා L කියලා. හරි? ඩෙල්ටා L කියන්නේ පුතේ ප්‍රසාරණය. මේ ප්‍රසාරණය සමානුපාතික වෙනවා ආරම්භක දිගට. ආරම්භක දිග වැඩි නම් ප්‍රසාරණය වැඩි. දිග වැඩි එක වැඩිපුර ප්‍රසාරණය වෙනවා. ආරම්භක දිග වැඩි නම් ප්‍රසාරණය වැඩි. දිග වැඩි එක වැඩිපුර ප්‍රසාරණය වෙනවා. ඊට පස්සේ මේ ඩෙල්ටා L කියන එක ප්‍රසාරණය කියන එක රඳා පවතින පුතේ උෂ්ණත්ව වෙනස මත. වැඩි උෂ්ණත්වයකට රත් කරනකොට වැඩියෙන් ප්‍රසාරණය වෙනවා. ඒක ඉතින් අපිට ටිකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතේත් ඔක දැක ගන්න පුළුවන් එක සාමාන්‍ය දෙයක් ලොකු කතන්දරයක් නෙවෙයි උතන තියෙන්නේ. ඩෙල්ටා තීටා සමානුපාතික වෙනවා L නෝට් සහ ඩෙල්ටා තීටා සමානුපාතික වෙනවා ඩෙල්ටා L සමානුපාතික වෙනවා ඩෙල්ටා තීටාට. හරි එහෙනම් මෙතන ඩෙල්ටා අපිට ගන්න පුළුවන් එකට මේ විදිහට L නෝට් ඩෙල්ටා තීටා. හරි. L නෝට් ඩෙල්ටා තීටා. එතකොට පුතේ මෙන්න මේ අනුපාතික ලකුණ අයින් කරන්න අපි දානවා නියතයක්. පටල ගන්න එපා. නියතයක් දානවා. ඒක අපි ගන්නවා ඇල්ෆා කියලා. වගේ නැහැ අනුපාතික ලකුණ. මේ විදිහට එනවා. මේ තියෙන සමානුපාතික ලකුණ නෙවෙයි. හරියට අහගන්න නැත්නම් පස්සේ බලන්න. කොහොමද සමානුපාතික ලකුණත් එක්ක සමාන කිරීමක් ආවේ? අලුත් ගණිත කර්මයක් වෙන්නේ. අපි ඉතින් ඕවා දන්න ඔය ලියාගමු කියලා. එහෙම ලියා ගන්න එපා ඈ. හරි එහෙනම් ඩෙල්ටා L කියන්නේ ඇල්ෆා L නෝට් ඩෙල්ටා තීටා. ඔය විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ ඇල්ෆා කියන එක අපි හඳුන්වනවා මේ අදාළ වස්තුව සාදා ඇති ද්‍රව්‍යය. දැන් මෙතන නම් දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය කියලා. linear expansivity. හරි? රේඛීය ප්‍රසාරණතාවය කියලා හඳුන්වනවා. හරිද? රේඛීය ප්‍රසාරණය ඩෙල්ටා L සාධක දෙකක් මත රඳා පවතී. එක දණ්ඩේ මුල් දිග අංක 1 දණ්ඩේ මුල් දිග අංක 2 උෂ්ණත්ව වෙනස. අංක 2 උෂ්ණත්ව වෙනස. මේ අනුව කියලා මේ ටික ලියා ගන්න. මේ අනුව කියලා ලියා. හරි ලියන්න මෙහෙම ඇල්ෆා මෙහි ඇල්ෆා යනු සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවයයි. මෙහි ඇල්ෆා යනු දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවයයි. මේ තියෙන රේඛීය ප්‍රසාරණතාවය. හරි. අපි දැන් මේක අර්ථ දක්වන්න හදන්නේ. දැන් ඇල්ෆා උක්ත කරොත් එහෙම ඇල්ෆා උක්ත කරොත් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා L බෙදීම L නෝට් ඩෙල්ටා තීටා කියලා. අර්ථ දැක්වීමක් කරන බලන්න හරි ලේසි මේ පදේ උක්ත කරගන්න. ඩෙල්ටා තීටා එකක් වෙලා L නෝට් එකක් වෙනකොට මේ ඩෙල්ටා L වල අගය ඇල්ෆාට සමාන වෙනවා. දැන් උන් අපි වාක්‍ය ටික ගලපනවා. හරි? ඒකක දිගක් ඇති දණ්ඩක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමේදී දිගෙහි සිදුවන වැඩිවීම
එම දණ්ඩ සාධාරණ ද්‍රව්‍යයේ දණ්ඩය කියලා ගන්න එපා. ඒක යම් ද්‍රව්‍යයකට අදාළ නියතයක්. දණ්ඩ සාධාරණ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ලෙස හැඳින්වේ කියලා අපිට ගන්න පුළුවන්. හරි ලියන්න මෙහෙම. ඇල්ෆා අර්ථ දැක්වීම කියලා පහලින් ලියලා ඇල්ෆා උක්ත කරන්න. ඇල්ෆා උක්ත කරලා L නෝට් සමානයි 1 හා 1 මීටර හා ඩෙල්ටා තීටා කෙල්වින් 1යි එහෙම නැත්නම් සෙල්සියස් 1ක් විට කෙල්වින් 1යි එහෙම නැත්නම් සෙල්සියස් 1ක් විට ඇල්ෆා සමානයි ඩෙල්ටා L කියලා ඉස්සෙල්ලා ලියා ගන්න. ඇල්ෆා සමානයි ඩෙල්ටා L. හරි. ඒකක දිගක් ඇති දණ්ඩක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවූ විට ඔක පහළ බැසීමට ගන්නත් පුළුවන්. පහළ බැසීම ගත්තොත් දිගේ සිදුවන අඩුවීම ඈ. හරි. ඒකක දිගක් ඇති දණ්ඩක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවූ විට එහි දිගෙහි සිදුවන වැඩිවීම එම දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ලෙස අර්ථ දැක්වේ. රේඛීය ප්‍රසාරණතාවය ලෙස අර්ථ දැක්වේ. හරි. දැන් බලන්න මේක ඒකක කොහොමද එන්නේ? ඒකක අපිට ගන්න පුළුවන් පුතේ දිගින් දිගක් බෙදෙනකොට ඉතිරි වෙන්නේ මේ සෙල්සියස් අංශක විතරයි. එහෙනම් ඒකක සෙල්සියස් අංශකයට කියලා ගන්න පුළුවන්. හැබැයි සෙල්සියස් අංශකය කියලා කියන්නේ උෂ්ණත්වය මනින්න සම්මත ඒකකය නෙවෙයි. ඒ හින්දා විභාගෙදී ඇහුවොත් එහෙම ඔයාලා සම්මත ඒකකය මොකක්ද කියලා කෙල්විනයට කියලා ලියන්න ඕන. එහෙනම් මේ දෙකම අපි ලියාගමු. සම්මත ඒකකය කෙල්විනයට උෂ්ණත්වය සෙල්සියස් අංශකයටයි කෙල්විනයටයි කියලා දෙකම දීලා තිබ්බොත් කෙල්විනයට කියලා තෝරගන්න. නමුත් දැන් ලියන්න ඒකක සෙල්සියස් අංශකයට කෙල්විනයට කියලා. ඒකක සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. හරි. ඒකට දැන් මෙතන පදාත පන්තියක් තියෙනවා. ඊට පස්සේ දැන් ඉරිදා පන්තියත් අපි දිගටම තාපය කරන්නේ. ඒතර ඒ පාඩමටත් මම බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා ඉරිදා ළමයි දෙගොල්ලම එකතු කරන්න. ඒතර ඒ දෙගොල්ලටම ආයේ වෙනම පන්ති නෑ. ඉරිදා පන්තියටත් දෝලන තරංග පාඩම සෙනසුරාදා පන්තියටත් දෝලන තරංග පාඩම ඉවරුනාම ඒ කටියටත් ආයේ වෙනම පන්ති නෑ. දෙගොල්ලම එකට දාලා තමයි පන්ති කරන්නේ. හරි. ඒතර ඉරිදා ඔයාලට දවසම පන්ති තියෙනවා නම් අපි වෙන දවසක් පුළුවන් දවසක් දාගමු ඉරිදා පන්තිය නැතුව. කොහොමත් තාපෙම ඉක්මනට ඉවර කරන්න ඕන. මොකද මේක ලොකු පාඩමක්. හරි. ලොකු පාඩමක්. ඒක අපි ඉක්මනට ඉවර කරන්න වෙනවා. හරි. පීරියඩ් 60ක පාඩමක්. ටිකක් ඉක්මනට තාපේ පාඩම ඉවර කරන්න ඕන. ඉවර කරොත් අපිට දැන් මෙහෙමනේ විභාගෙට තව පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් දෙසැම්බර් මාසෙත් පටන් ගත්තා. අපි දෙසැම්බර් 7 ඇරියොත් දැන් මාස 7ක කාලයක් අපිට ඉතුරු වෙලා මේ රූප සටහන ඇඳ ගන්න. ඇඳලා ලියන්න මෙහෙම. ඉස්සෙල්ලා ඇඳ ගන්නකො රූප සටහන.
ආරම්භක දිග L නෝට් වන දණ්ඩක උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වෙනස් වූ විට දිගෙහි සිදුවන වෙනස ඩෙල්ටා Lද දිගෙහි සිදුවන වෙනස ඩෙල්ටා Lද අවසාන දිග L තීටාද ගනිමු. අවසාන දිග L තීටාද ගනිමු. හරි දැන් බලන්න පුතේ මම උෂ්ණත්වය වැඩි වූ විට උෂ්ණත්වය වැඩි වූ විට අවසාන දිග L තීටා කියන්නේ ආරම්භක දිගට දිගෙහි වැඩිවීම එකතු වෙන්න ඕන. L නෝට් අතනින් අපි ගත්තන මෙහෙම ඩෙල්ටා L කියන්නේ මොකක්ද? L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා ගත්තා. ඊට ඩෙල්ටා L මේකට එකතු වෙන්න ඕන. L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා. දැන් මේකෙන් L නෝට් එළියට ගත්තොත් L නෝට් එළියට ගත්තොත් එක ධන ඇල්ෆා තීටා ඩෙල්ටා තීටා කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. මෙන්න අවසාන සමීකරණය. හරි? ලියා ගන්න. උෂ්ණත්වය වැඩි වූ විට උෂ්ණත්වය අඩු වූ විට L තීටා කියන්නේ L නෝට් වතාවක එකරින ඩෙල්ටා L L තීටා කියන්නේ එහෙනම් L නෝට් ඩෙල්ටා L වෙනුවට ආදේශ කරන්න L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා කියන එක. එහෙනම් මෙතනින් L තීටා ගන්න පුළුවන් L නෝට් වතාවක එකරින ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා. හරි ලියා ගන්න පුතේ ඒක. අපි ඇල්ෆා වල අගේ නියතයි කියලා සලකන්නේ යම් ද්‍රව්‍යයක් සඳහා ඇල්ෆා කියන නියතාගයක් කියලා කීවට ඇල්ෆා වල අගේ නියතයි කියලා සලකන්නේ කුඩා උෂ්ණත්ව පරාස සඳහා විතරයි. ඒක යම් ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් උෂ්ණත්ව පරාසය කොච්චරද කියලා. හරි. නමුත් අපිට එහෙම ඇල්ෆා හොයන්න එකිනෙකට වෙනස් වූ ඇල්ෆා අපිට දෙන්නේ නැහැ. හරි. එහෙම ඇල්ෆා වල වෙනස් අගයන් තියෙනවා නම් ඒ ඔක්කොම සලකලා බලලා පොදු අගයක් අගයක් ඇල්ෆාට දෙනවා. ඒක සමහර විට ගානෙම දෙයි මධ්‍යන රේඛීය ප්‍රසාරණතාව කියලා. අර විදිහට වෙන වෙන රේඛීය ප්‍රසාරණතා එකම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතා අගයන් කිහිපයක් ඔයාලට එන්නේ නැහැ. හරි? එහෙනම් ලියන්න මෙහෙම. තරු ලකුණක් දාලා ලියන්න පහලින් වෙනම පාටකින් ලිව්වත් කමන්නේ. ඇල්ෆා නියත යැයි සලකනු ලබන්නේ ඇල්ෆා නියත යැයි සලකනු ලබන්නේ වස්තුව ලක්වන උෂ්ණත්ව වෙනස වස්තුව ලක්වන උෂ්ණත්ව වෙනස එතරම් විශාල නොවන විටයි. එතරම් විශාල නොවන විටයි. හරි. ලියන්න මෙහෙම. යම් උෂ්ණත්ව වෙනසක් සඳහා ගත හැකි
යම් උෂ්ණත්ව වෙනසක් සඳහා ගත හැකි ඇල්ෆාහි සාමාන්‍ය අගය ඇල්ෆාහි සාමාන්‍ය අගය අදාළ ද්‍රව්‍යයේ මධ්‍යන්න රේඛීය ප්‍රසාරණතාවය ලෙස මධ්‍යන්න රේඛී ප්‍රසාරණතාවය ලෙස අර්ථ දැක්වේ. බිඳුවේ ඉඳන් ඍණ 10 දක්වානේ. 30 ඉඳන් ඍණ 10 දක්වා. ඒතකොට 30 ඉඳන් බිඳුවට උෂ්ණත්ව වෙනස 30යි. බිඳුවේ ඉඳන් ඍණ 10ට තව 10යි. ඔක්කොම උෂ්ණත්ව වෙනස 40යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් 40ක් වෙනවා. 30 ඉඳන් බිඳුවට 30යි. ඊට පස්සේ බිඳුවේ ඉඳන් 10ට ආයෙනවා තව 10ක්. 30යි 10යි 40යි ඔක්කොම උෂ්ණත්ව වෙනස. හරි? දැන් අපෙන් අහන්නේ භාගික අඩුවීම. දිග කොහොමත් අඩු වෙනවනේ උෂ්ණත්වය අඩු වෙනකොට. භාගික අඩුවීම කියන්නේ ඩෙල්ටා L කියන එක L නෝට්ට දරන අනුපාතය. දිගෙහි සිදුවන අඩුවීම බෙදනවා මුල් දිගින්. දිගෙහි අඩුවීම බෙදනවා මුල් දිගින්. අපි වෙනමත් එක ලියමු ඕනනම් දිගෙහි අඩුවීම බෙදනවා පුතේ මුල් දිගින්. ඔය විදිහට. ඔක තමයි භාගික අඩුවීම කියලා කියන්නේ. හරි? දැන් මෙතන අපිට ගන්න පුළුවන් මෙහෙම L නෝට් කියලා කියන්නේ මම භාගික අඩුවීම කියන එක මේ විදිහට ගන්නම්. ලියා ගන්නකෝ. එහෙනම් දිගේ භාගික අඩුවීම අපිට ගන්න පුළුවන් මෙහෙම. L නෝට් වලින් එහෙනම් කෙලිම ඇල්ෆා කියලා කියන්නේ එක වැඩි කිරීම 10 ඍණ 5යි. ඩෙල්ටා තීටා 40යි. හරි? ඩෙල්ටා තීටා 40යි. ඔය විදිහට ගන්න. හරි එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් 4 වැඩි කිරීම 10 ඍණ 4යි. අන්න භාගික අඩුවීම. ඊළඟ අපි ගන්න පුතේ ප්‍රතිශත අඩුවීම. ප්‍රතිශත අඩුවීම අපිට ගන්න පුළුවන් දිගෙහි සිදුවන අඩුවීම මුල් දිගට දරන අනුපාතයේ ප්‍රතිශතය. ඔය විදිහට ගන්න. ඒ කියන්නේ භාගික අඩුවීම ප්‍රතිශතයක් විදිහට ගන්න. මේ තියෙන භාගික අඩුවීමනේ. භාගික අඩුවීම ප්‍රතිශතයක් විදිහට ගන්න. 2 වැඩි කිරීම 10 ඍණ 4 වැඩි කිරීම 100යි. ඒ කියන්නේ 0.04යි 100ට. 100ට 0.04ක් කියනවා. ඔන්න ප්‍රතිශත අඩුවීම. හරි? රේඛීය ප්‍රසාරණතාවය ගැන අපි කතා කරනකොට දැන් ওই විදිහට ඇල්ෆා ගැන කතා කරා, රේඛීය ප්‍රසාරණතාවය ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ පුතේ මේ රේඛීය ප්‍රසාරණතාවයේ තියෙන යෙදීම් මොනවද කියලා ගැන. ඒ යෙදීම් මොනවද? ඒවා කොහොමද? ඒ යෙදීම් වලදී ඒ සූත්‍ර මොන විදිහට භාවිතා වෙන්නේ කියලා අපි කතා කරමු. හරි. ලියන්න මාතෘකාවක්. රේඛීය ප්‍රසාරණය සම්බන්ධ ප්‍රායෝගික යෙදීම්. රේඛීය ප්‍රසාරණය සම්බන්ධ ප්‍රායෝගික යෙදීම්. රේඛීය ප්‍රසාරණය සම්බන්ධ ප්‍රායෝගික යෙදීම්. හරි. ඔතනදී අපි ඉස්සෙල්ලම කතා කරන්න පුතේ ද්විලෝහ පටිය ගැන. ද්විලෝහ පටිය. මේ ද්විලෝහ පටිය ගැන ඔයාලා ඕ ලෙවල් වලදීත් අහලා ඇති. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකකින් හොඳින් අලවලා මේක මෙහෙම හදලා තියෙනවා.
ලෝහ වර්ග දෙකකින් තමයි හදලා තියෙන්නේ. ප්‍රසාරණතාවයන් එකිනෙකට වෙනස්. මෙයා අපි A කියලා ගත්තොත් මෙයා B කියලා ගමු. ප්‍රසාරණතාවයන් එකිනෙකට වෙනස්. ප්‍රසාරණතාවය එකිනෙකට වෙනස් වෙනකොට දැන් මෙයාලා එකම උෂ්ණත්වයට ලක් කරොත් ඔන්න බලන්න. ඩෙල්ටා L කියන්නේ L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටානේ. L නෝට් එකම අගයක් ඇල්ෆා එකම අගයක් නෙවෙයි එක වෙනස්. එකම උෂ්ණත්ව වෙනසකට ලං කරනකොට නැත්නම් ලක් කරනකොට එකම උෂ්ණත්ව වෙනසකට ලක් කරනකොට ඩෙල්ටා තීටාත් එකම අගයක්. එහෙනම් පුතේ ඩෙල්ටා L රඳා පවතින්නේ ඇල්ෆා මත. ඇල්ෆා වැඩි නම් ඩෙල්ටා L වැඩි. මොකද මේ දෙන්නම නියතයි. ඇල්ෆා වැඩි නම් ඩෙල්ටා L වැඩි. ඒ අනුව ඇල්ෆා වැඩි එක්කනා වැඩිපුර ප්‍රසාරණය වෙන්න try කරනවා. අපි මෙන්න මේ ද්විලෝහ පටියේ ඒගේ ප්‍රසාරණතාවය Bගේ ප්‍රසාරණතාවයට වඩා වැඩි කියලා ගමු. හරි. ලියා ගන්න මාතෘකාව ද්විලෝහ පටිය කියලා. හරි. බයිමෙට්‍රික් ස්ට්‍රිප් කියලා හඳුන්වනවා. ලියා ගන්න මෙහෙම. ද්විලෝහ පටිය කියලා යටතේ ලියා ගන්න. රේඛීය ප්‍රසාරණතාවය එකිනෙකට වෙනස් වූ ලෝහපටි දෙකක් එකක් මත එකක් තබා පෑස්සීමෙන් ලෝහපටි දෙකක් එකක් මත එකක් තබා පෑස්සීමෙන් ද්විලෝහ පටිය තනා ඇත. ද්විලෝහ පටිය තනා ඇත. හරි. දැන් අපි බලමු උෂ්ණත්වය වැඩි වුණා මොකද වෙන්නේ? ලියන්න මෙහෙම උෂ්ණත්වය වැඩි වූ විට උෂ්ණත්වය වැඩි වූ විට ඔයාලා ඊතලේ දාන්න එපා. ඔයාලා ලියන්න උෂ්ණත්වය වැඩි වී වූට. හරි. ඔන්න බලන්න පුතේ. මම මෙන්න මේ පැත්තෙන් ඔක සම්බන්ධ කරන්නම් ওই විදිහට ප්‍රසාරණය වෙන්න බැරි වෙන්න. එහෙනම් ප්‍රසාරණය වෙන්න දැන් මේ පැත්තෙන් සම්බන්ධ කරලා තියෙන අපි බලමු මොකද වෙන්නේ කියලා. රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි එක වැඩිපුර ප්‍රසාරණය වෙන්න ඕනනේ. එතකොට දරුවෝ දැන් ඒ වැඩිපුර ප්‍රසාරණය වෙන්න ඕන. දැන් මුන් දෙන්නට ගැලවෙන්නත් බෑ. එකට අලවලා තියෙන්නේ තදින් අලවලා තියෙන්නේ. ගැලවෙන්නත් බෑ. එතකොට ඕක මොකද දන්නවද වෙන්නේ? මෙන්න මේ විදිහට නැමෙනවා. මෙන්න මේ විදිහට නැමෙනවා. මේ විදිහට නැමෙනවා. හරි? මේක A මේක B. දැන් බලන්නකෝ. මේ ඡාපයක් ගත්තොත් ඒ තියෙන්නේ බාහිර ඡාපයේ. මේ ඡාපය ගත්තොත් එහෙම ඒ තියෙන්නේ බාහිර ඡාපයේ. වැඩි දිගක් මෙයාට අයිති වෙනවා. මෙයාගේ දිග වැඩි, ඒගේ දිග වැඩි, B ගේ දිගට වඩා. B ගේ දිගට වඩා ඒගේ දිග වැඩි. බාහිර ඡාපයේ ඒ පවතින විදිහට ද්විලෝහ පටිය නැවෙනවා. ඒ බාහිර ඡාපයේ පවතින විදිහට ද්විලෝහ පටිය නැවෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වන විට කියලා ලියන්න ඇල්ෆා A විශාලයි ඇල්ෆා B නම් ඇල්ෆා A විශාලයි ඇල්ෆා B නම් දිග වැඩි වෙන්න ඕන බාහිර ඡාපයේ තියෙන විදිහට ද්විලෝහ පටිය නැවෙනවා. හරි? රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි ලෝහය අන්න ඇතුලේ කැපිටල් A ඇල්ෆා A විශාලයි ඇල්ෆා B නම් රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි ලෝහය වරහන් ඇතුලේ කැපිටල් A
වැඩියෙන් ප්‍රසාරණය වේ. වැඩියෙන් ප්‍රසාරණය වේ. එනම් එම ලෝහය අඩංගු පටිය බාහිර ඡාපයේ පවතින පරිදි ද්විලෝහ පටිය නැවේ. බාහිර ඡාපයේ පවතින පරිදි ද්විලෝහ පටිය නැවේ. හරි ඇඳ ගන්න මේ දෙකම ඇඳ ගන්න. උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ විදිහට වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ඔය විදිහට එන්නේ. ඇඳ ගන්න වේග. උෂ්ණත්වය අඩු වුණාම රේඛීය ප්‍රසාරණතාවය වැඩි එක්කන වැඩිපුර සංකෝචනය වෙන්නත් ඕන. මෙන්න මේ විදිහට ද්විලෝහ පටිය නැවෙනවා. මේ විදිහ. බාහිර ඡාපයේ නෙවෙයි දැන් ඒ තියෙන්නේ අභ්‍යන්තර ඡාපය. ඒ අභ්‍යන්තර ඡාපයේ තියෙන විදිහට ද්විලෝහ පටිය නැවෙනවා. A B ඔය විදිහට. හරි? ලියන්න එහෙනම් මෙහෙම. දැන් බලන්න මෙතන අභ්‍යන්තර ඡාපයේ තියෙන්නේ උෂ්ණත්වය අඩු වන විට කියලා බලලා ලිව්වනේ. උෂ්ණත්වය අඩු වන විට කියලා ලියලා ලියන්න. මෙවිට රේඛීය ප්‍රසාරණතාවය වැඩි ලෝහය වැඩියෙන් සංකෝචනය වේ. එවිට එය අභ්‍යන්තර ඡාපයේ පවතින පරිදි විට රේඛීය ප්‍රසාරණතාවයේ වැඩි ලෝහය අභ්‍යන්තර ඡාපයේ පවතින පරිදි ද්විලෝහ පටිය නැවේ. අභ්‍යන්තර ඡාපයේ පවතින පරිදි ද්විලෝහ පටිය නැවේ. හරි මෙන්න මේ විදිහට දැන් ද්විලෝහ පටිය භාවිතා වෙනවා විවිධ උපකරණවල. ඔයාලගේ ගෙදර තියෙන අයන් එකේ ද්විලෝහ පටිය භාවිතා වෙනවා. අවශ්‍ය උෂ්ණත්වයට රත් වුණාම එතනින් එහාට ස්විච් එක ඕෆ් වෙනවා. එතන වෙන්න මෙන්න මෙහෙම සංසිද්ධියක්. පරිපතේට ද්විලෝහ පටිය සම්බන්ධ වෙනවා. මේ ද්විලෝහ පටිය තමයි ස්විච් එක විදිහට වැඩ කරන්නේ පුතේ. මෙන්න මෙතෙන්ට තමයි කන්ටැක්ට් එක තියෙන්නේ. මෙහෙම තියෙනවා. මේ කොටස බාහිර පරිපතේට සම්බන්ධ වෙනවා. මේක එහා පැත්ත අපිට පුළුවන් මෙහෙම සම්බන්ධ කරන්න. මේක සෙට් වෙන අනිත් පැත්තෙන් අනිත් පරිපතේ අනිත් කොටසට. මේක තමයි ස්විච් එක. අවශ්‍ය උෂ්ණත්වයට රත් වුණාම ඒ වැඩිනේ අර කලින් ගත්තා වගේම ගමු. හරි? අවශ්‍ය උෂ්ණත්වයට රත් වුණාම මෙයා නැමෙනවා මෙහෙම පහළට ස්විච් එක ඕෆ්. ඒතකොට මේ තියෙන කන්ටැක්ට් එක නැති වෙනවනේ. මේ ස්පර්ශය නැති වෙනවා ස්විච් එක ඕෆ් වෙනවා. ආය උෂ්ණත්වය අඩු වුණාම මේක ආය දිගහැරෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම මෙයා වැඩිපුර ප්‍රසාරණය වෙන්න ඕන නිසා ආය ඕෆ් වෙනවා. ඔන්න ඔය විදිහට ඒක වැඩ කරනවා ඔටෝමැටිකලි. හරි? ද්විලෝහ පටිය ඔය විදිහට භාවිත කරනවා. ඊට පස්සේ ඔය ගිනි ගැනීම හඳුනා ගන්න එලාම් සිස්ටම් තියෙන්නේ. ෆයර් එලාම් සිස්ටම් වලත් ඔක භාවිත වෙනවා. උෂ්ණත්වය වැඩි වෙගෙන එනකොට මොකද වෙන්නේ? ස්විච් එක ඔන් වෙන විදිහට තමයි එතන තියෙන්නේ. ස්විච් එක ඔන් වෙන විදිහට තමයි එතන තියෙන්නේ. මෙතන නම් ඕෆ් වෙන විදිහට. හරි? අයන් එකක මේ වගේ තියෙනවා.
හරි එහෙනම් ලියන්න මෙහෙම පහලින් විදුලි ස්ථිරික විදුලි ස්ථිරික විදුලි ස්ථිරික විදුලි උඳුන් විදුලි උඳුන් විදුලි උඳුන් හරි ඊළඟට ගිනි ගැනීම් හඳුනා ගන්නා සීනු පරිපතවල fire alarm system ගිනි ගැනීම් හඳුනා ගන්නා සීනු පරිපතවල ද්විලෝහ පටිය ද්විලෝහ පටිය ස්විච් ලෙස භාවිතා කරයි ස්විච් ලෙස භාවිතා කරයි හරි අවශ්‍ය උෂ්ණත්වයට පත් වූ පසු අවශ්‍ය උෂ්ණත්වයට පත් වූ පසු ද්විලෝහ පටිය නැවී ද්විලෝහ පටිය නැවී පරිපතය විසන්ධි කිරීම හෝ පරිපතය විසන්ධි කිරීම හෝ ක්‍රියාත්මක වීම සිදුවේ හරි අඳ ගන්න රූප සටහන් මේකේ මෙතනින් එහාට බාහිර පරිපතයට යන්නේ මෙතනින් එහාට පරිපතය පරිපතය හරි මෙතන අපිට පුළුවන් රිවර්ට් එකක් වගේ ගහලා මේ විදිහට සෙට් කරලා තියන්න. ඒක මොකක් හරි ක්‍රමයක් භාවිතා කරන්න. අඳ ගන්න රූප සටහන්. දෙවෙනි අවස්ථාව ලියා ගන්න පුතේ සරල අවලම්බය. සරල අවලම්බය. දෙවෙනි අවස්ථාව සරල අවලම්බය. සරල අවලම්බය කියන එක ඔයාලා දන්නවා. දැන් ඔය ඔර්ලෝසුවේ තියෙන බට්ටත් මේ ගණේට වැටෙන. හරි මෙතනදී අපි කතා කරන්නේ ඔර්ලෝසුවක බට්ටා වගේ අන්න ඒ වගේ උපකරණයක් ඒ වගේ අවලම්බයක් පිළිබඳව මේක ලෝහ වලින් හදලා තියෙනවා නම් අපිට හොඳට මේ සංසිද්ධිය නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද ලෝහවල ප්‍රසාරණතා අනිත් ද්‍රව්‍ය වලට සාපේක්ෂව වැඩි. අපි හිතමු මේක L දිගකින් යුත් අවලම්බයක් මේ විදිහට තියෙනවා. ඒතර මේ අවලම්බය එක් දෝලනයක් යනවා කියලා කියන්නේ පුතේ එක් දෝලනයක් යනවා කියලා කියන්නේ මේ කෙලවරට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට ඇවිල්ලා ආයෙ මෙතෙන්ට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට එනවා. ඕක තමයි එක දෝලනයක් කියලා කියන්නේ. දෝලන තරංගවල පැහැදිලිව අපි ඉගෙනගෙන තියෙනවා. හරි ඉගෙන ගත්තේ නැති අයට ඉස්සරහට ඒක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙන්න අවලම්බයක දෝලන කාලය T කියන එක සමාන වෙනවා 2pi වර්ගමූල L බෙදීම G ට. L කියලා කියන්නේ මෙන්න මේ අවලම්බයේ දිග කියලා අපිට ගන්න පුළුවන්. ඔය විදිහට. නමුත් දැන් උෂ්ණත්වය වෙනස් වෙනකොට L වල අගය වෙනස් වෙනවා. L වල අගය වෙනස් වෙනකොට මේ මේක මෙහෙට ආව මේක බල්ලාව ප්‍රකාශනයේ අගය වෙනස් වෙනවා. මයික් ඕෆ් කරගන්න පුතේ. තාත්තිය හෙන්ටි හරි ප්‍රකාශනයේ අගය වෙනස් වෙනවා. හරිද? ඒතර ප්‍රකාශනයේ මේ අගය වෙනස් වෙනකොට T වල අගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔර්ලෝසුව අවලම්බයක ආවර්ත කාලය තත්පර 1ක් නම් බොහෝ දුරට තත්පර 1යිනේ. කොහොමත් තත්පර 1යි ඔර්ලෝසුව අවලම්බයක ආවර්ත කාලය. හරි? තත්පර 1ක් වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට හෝ අඩු වෙනකොට L වෙනස් වීම නිසා අර දෝලනයකට ගතවන කාලය
තත්පර එකට වඩා වෙනස් වෙනවා. ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අපි මෙහෙම ලියාගමු ඉස්සෙල්ලා ලියන්න. සරල අවලම්බයක ආවර්ත කාලය කියලා ක්‍රමාවක් දාලා t සමානයි 2pi වර්ගමූල l බෙදීම g කියලා ලියලා ඔය රූප සටහන ඇඳ ගන්න. සරල අවලම්බයක ආවර්ත කාලය කියන මෙහෙම අවලම්බය නිවැරදිව ක්‍රියා කරන්නේ එය නිපදවීමේදී පැවති උෂ්ණත්වයේදී පමණි. අවලම්බය නිවැරදිව ක්‍රියා කරන්නේ එය නිපදවීමේදී පැවති උෂ්ණත්වයේදී පමණි. එන උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතේ? අවලම්බය දික් වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට අවලම්බය කෙටි වෙනවා. යන්නේ. උෂ්ණත්වය වැඩි වන විට අවලම්බය දික් වන අතර උෂ්ණත්වය වැඩි වන විට අවලම්බය දික් වන අතර උෂ්ණත්වය අඩු වන විට අවලම්බය කෙටි වේ. උෂ්ණත්වය අඩු වන විට අවලම්බය කෙටි වේ. හරි දැන් මම මෙන්න මේ විදිහට ගන්නවා. මට පුළුවන් මෙන්න මේ t කියන එක ලියන්න. මම මේක පරිමාණයේ පාඨාංකය කියලා ගන්නම් t පරිමාණ කියලා. ওই විදිහට. එවන උෂ්ණත්වය වැඩි වෙනවා පුතේ. මම ඇත්තටම මෙයා නිපදවපු උෂ්ණත්වයේදී මෙයාගේ ආවර්ත කාලය ওই විදිහට ගන්නවා. ගන්න t පරිමාණ වර්ගමූල l බෙදීම g. හරි? එහෙනම් උෂ්ණත්වය වැඩි වූ විට බලන්න සරල කතන්දරයක් තියෙන්නේ. දැන් ඇත්ත අගය t සත්‍ය අගය 2pi වර්ගමූල ඔන්න උෂ්ණත්වය වැඩි වෙනකොට දිග L θ දක්වා වෙනස් වෙනවා කියලා ගන්නකෝ. L θ බෙදීම g කියලා අපිට ගන්න පුළුවන් පුතේ. අහගෙන ඉන්නකෝ. එහෙනම් t සත්‍ය සමාන වෙනවා 2pi වර්ගමූල මෙතනින් එනවා L θ කියන්නේ L වතාවක්. මම L නෝට් කියලා ගන්නෙ නෑ. මෙතන L කියලා ගන්නම්. උෂ්ණත්වය θ ප්‍රමාණයකින් වැඩි වුණාම ඩෙල්ටා θ ප්‍රමාණයකින් වැඩි වුණාම L වතාවක් එක දන ඇල්ෆා ඩෙල්ටා θ. ඔන්න L වල 9 බෙදීම G. දැන් බලන්න. t සත්‍ය 2pi වර්ගමූල L බෙදීම G මට ගන්න පුළුවන් මෙහෙම. මෙතනින් එනවා වර්ගමූල 1 ධන ඇල්ෆා තීටා බෙදීම 2 ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 කියලා. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් පුතේ t සත්‍ය සමාන වෙනවා t පරිමාණ මේක හරි. මෙතනින් අපිට ගන්න පුළුවන් ඇල්ෆා දෙකේ පිටක්කමක් එන්නේ නැහැ. වර්ගමූල 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි කියලා. ඔන්න ওই විදිහට ගන්න පුළුවන්. මෙන්න මේක ලියන්න පුළුවන් තීටා බෙදීම 2 තාම එන්නේ නැහැ. මේක අපිට ලියන්න පුළුවන් පුතේ මේ වර්ගමූල ඇල්ෆා ඩෙල්ටා තීටා කියන එක. දැන් මෙතන බලන්නකො මේ වර්ගමූලය අයින් කරලා වර්ගමූලය මෙතෙන්ට දාන්න පුළුවන්. එහෙම ගණිත කර්මයක් තියෙනවා. හරි ඒ ලොකු ලොකු ගණිත කර්ම ඔයාලට එන්නේ නැහැ. මොකද දැන් බයෝ කරනමුත් කරනවානේ. බයෝ කරන උන්ට ආවොත් එහෙම උන් ඊට පස්සේ පොල් මංගලා යනවා. ගණිත කර්ම. එහෙම ගණිත කර්ම ගැන ලොකුට කරන්න නිසා. හරි එතකොට මෙන්න මේ t සත්‍ය කියන එක t පරිමාණ වතාවක් මේක අපිට ලියන්න පුළුවන් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි කියලා. ඔන්න t සත්‍ය සමාන වෙනවා t පරිමාණ වතාවක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි කියලා. ඔය විදිහට. හරිනේ? ලියාගන්න. මේක වෙනස් කරගෙන යනවා. මෙතන ඉඳන් ලියන්න පටන් ගන්න ඈ. ඉතලා අහගෙන ඉන්නකෝ. මෙතන ඉඳන් පහළට දැන් උෂ්ණත්වය අඩු විට
අඩු උෂ්ණත්වයේදී අපිට ගන්න පුළුවන් මෙහෙම L theta කියලා. ඒතර මෙතනින් එනවා එක ධන නෙවෙයි එක ඍණනේ එන්නේ. එහෙනම් මේක එක ඍණ. ආයේ අනිත්‍යයේ වෙනසක් වෙන්නේ නැහැ. මෙතන එක ඍණ t සත්‍ය සමාන වෙනවා t පරිමාණ වතාවක් එක ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි කියලා. හරි. ඒකත් ලියා ගන්න මේ විදිහට උෂ්ණත්වය අඩු වූ විට මෙන්න මෙතනින් පටන්ගෙන ලියාගෙන යන්න මෙතෙන් දෙනවා. උෂ්ණත්වය අඩු වූ විට කියලා. හරි. ලියා ගන්න. හරි දැන් අහගන්න මෙහෙම. දැන් අපි ඔර්ලෝසු අවලම්බයක් ගැන කතා කරොත් ආවර්ත කාලය තත්පර 1යි. එතකොට නිපදවපු උෂ්ණත්වයේදී මෙයාගේ ආවර්ත කාලය පුතේ තත්පර 1යි. දැන් උෂ්ණත්වය වැඩි වුණා කියලා හිතන්නකෝ. එතකොට අපි දන්නවා උෂ්ණත්වය වැඩි වුණොත් T සත්‍ය සමාන වෙනවා T පරිමාණ වතාවක් එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යිනේ. ඔය විදිහට එන්නේ. දැන් T පරිමාණ තත්පර 1කනේ තිබ්බේ. නිපදවපු උෂ්ණත්වයේදී. දැන් මෙතනින් එනවා එකකින් වැඩි වුණොත් එහෙනම් එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. එකකින් වැඩි වුණාමත් මේ යගේම නෙන්නේ. දැන් එහෙනම් එක් දෝලනයක් සඳහා ගතවන කාලය එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. හරි. උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොත් එහෙම නිපදවපු උෂ්ණත්වයේ ආවර්ත කාලය තත්පර 1යි ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම එකක් එකතු වුණා අපි හිතමු 0.005ක් වුණා තත්පර. එක් දෝලනයකට ගතවන කාලය. ඒ කියන්නේ එක දෝලනයක් වෙන්න තප්පර එකට වඩා වැඩිපුර ගත වෙනවා. ඔර්ලෝසුවට ඕක අදාළ නැහැ. ඌදන්න ප්‍රසාරණයකුත් නැහැ, තාප භෞතිකයකුත් නැහැ. ඔර්ලෝසුව කියන්නේ ඔබ එක ආවර්ත කාලයක් සම්පූර්ණ කරනකොට එක වටයක් සම්පූර්ණ කරනකොට මම තත්පර එකක් පෙන්නනවා. ඔර්ලෝසුව තත්පර එකයි පෙන්වන්නේ. හැබැයි ගතවන කාලය මෙන්න මේක. හරි? ඔර්ලෝසුව තත්පර එකක් පෙන්නනවා. ඊට වඩා වැඩි කාලයක් ගත වෙනවා. හැබැයි පෙන්නන ඔර්ලෝසුව තත්පර එකක්. ගතවන කාලය ඊට වඩා වැඩි. ඔර්ලෝසුව තත්පර එකක් පෙන්නනවා. ගතවන කාලය ඊට වඩා වැඩි. හරි? ඒ කියන්නේ ඔර්ලෝසුව හෙමින් දුවන ගතවන කාලය ඊට වඩා වැඩි ඔර්ලෝසුව හෙමින් දුවන අඩු කාලයක් පෙන්වන්න. අපි ලියා ගමු මෙහෙම. ලියන්න තරු ලකුණක් දාලා උෂ්ණත්වය වැඩි වූ විට යන උෂ්ණත්වය වැඩි වූ විට කියලා මෙහෙම ලියන්න මෙහෙම නිපද වූ උෂ්ණත්වයේ ඔර්ලෝසුවේ ආවර්ත කාලය නිපද වූ උෂ්ණත්වයේ ඔර්ලෝසුවේ ආවර්ත කාලය සමානයි තත්පර 1යි. නිපද වූ උෂ්ණත්වයේ ඔර්ලෝසුවේ ආවර්ත කාලය සමානයි තත්පර 1යි. හරි? ආවර්ත කාලය. ඊළඟට ලියන්න උෂ්ණත්වයේ වැඩි වූ විට ආවර්ත කාලය. උෂ්ණත්වය වැඩි වූ විට ආවර්ත කාලය සමානයි 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. උෂ්ණත්වය වැඩි වූ විට ආවර්ත කාලය 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. හරි? හරි. ලියන්න එහෙනම් මෙහෙම. නමුත් ඔර්ලෝසුවේ
එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 සටහන් වන්නේ තත්පර එකක් ලෙසයි. තත්පර එකක් ලෙසයි. නමුත් ඔරලෝසුවේ එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 සටහන් වන්නේ තත්පර එකක් ලෙසයි. එහෙනම් නිවැරදි කාලය හොයන්න මොකද්ද කරන්නේ? පෙන්නන කාලය තප්පර 1යිනේ. ඒකට ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් එකතු කරාම මේ කාලය එනවා. එහෙනම් ඔරලෝසුවේ පෙන්නන කාලයට ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් එකතු කරන්න ඕන. හරි? ලියන්න මෙහෙම. ලියන්න. මේ අනුව මේ අනුව මේ අනුව නිවැරදි කාලය සෙවීමට පෙන්වන කාලයට ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් එකතු කළ යුතුය. පෙන්වන කාලයට ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් එකතු කළ යුතුය. අපි උදාහරණයක් ලියමු මෙහෙම. උදාහරණ කියලා ලියන්න එකට. නිපද වූ උෂ්ණත්වයේ අවලම්බයේ දෝලන කාලය තත්පර 1කි. අවලම්බයේ දෝලන කාලය තත්පර 1කි. නමුත් උෂ්ණත්වය වැඩිවීම නිසා එක් දෝලනයකට ගතවන කාලය 1.005යි තත්පර ලෙස ගනිමු. 1.005යි තත්පර ලෙස ගනිමු. මේ අනුව නිවැරදි කාලය සෙවීමට නිවැරදි කාලය තප්පර 1.005යිනේ. පෙන්වන්නේ තප්පර 1යි කියලා. එහෙනම් තප්පර 1ට අපි මොකද කරන්න ඕන? 0.005යි තත්පර එකතු කරන්න ඕන. එතකොට මේ උත්තරේ එනවා පුතේ. ලියන්න. මේ අනුව නිවැරදි කාලය සෙවීමට තත්පර 1ට 0.005යි තත්පර එකතු කළ යුතුය. පහයි තත්පර එකතු කළ යුතුය.
හරි. ඊළඟට උෂ්ණත්වය අඩු වුණාම මොකද වෙන්නේ බලමු. උෂ්ණත්වය අඩු වුණාම පුතේ දැන් නිපදවපු උෂ්ණත්වයේ ආවර්ත කාලය තත්පර 1යි. උෂ්ණත්වය අඩු වුණාම දැන් මේ විදිහටම ගත්තොත් සුළු කරලා මෙතන එන්නේ 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක්. ගතවන කාලය තත්පර 1ට වඩා අඩු කාලයක්. හැබැයි ඔර්ලෝසුවේ ඒක පෙන්නනවා තත්පරයක් කියලා. මොකද එක දෝලනයක් යන්න ගතවන කාලය තත්පර 1ට වඩා අඩුයි. ඒක හරි. එක් දෝලනයක් යන්න ගතවන කාලය තත්පර 1ට වඩා අඩුයි. හැබැයි ඔර්ලෝසුවේ ඒක පෙන්නනවා තත්පරයක් කියලා. ඒ කියන්නේ ඔර්ලෝසුව ඉක්මනට දුවනවා. ඔර්ලෝසුව වේගයෙන් දුවනවා. හරි? ලියන්න මෙහෙම උෂ්ණත්වය අඩු වූ විට කලින් වගේම උෂ්ණත්වය අඩු වූ විට කියලා ලියන්න මෙහෙම නිපද වූ උෂ්ණත්වයේදී ඔර්ලෝසුවේ ආවර්ත කාලය සමානයි තත්පර 1යි ලියන්න. නිපද වූ උෂ්ණත්වයේදී ඔර්ලෝසුවේ ආවර්ත කාලය සමානයි තත්පර 1යි. ලියන්න. උෂ්ණත්වය අඩු වූ විට ආවර්ත කාලය සමාන 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. උෂ්ණත්වය අඩු වූ විට ආවර්ත කාලය සමානයි 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. හරි. හැබැයි ඔර්ලෝසුවේ මේක සටහන් වෙන්නේ මොකක් කියලාද? නමුත් ඔර්ලෝසුවේ 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 සටහන් වන්නේ තත්පර 1ක් ලෙසයි. හරියටම දැන් අර කලින් අගේම අඩු කරොත් එහෙම 0.995ක් ගත වෙන්නේ. නමුත් පෙන්වන්නේ තත්පර 1යි කියලා. ඒතර පෙන්නන කාලයෙන් අපි අඩු කරන්න ඕන කීයද? දැන් මේක තමයි අපිට ඇත්තටම ගතවන බට්ටාට නැත්නම් ඔර්ලෝසු අවලම්බෙට ඇත්තටම ගතවන කාලය මේක. නමුත් ඒක පෙන්වන්නේ තත්පර 1යි. එහෙනම් පෙන්නන කාලයෙන් මේක ලබා ගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? 0.005යි තත්පර අඩු කරන්න ඕන. හරි? ලියන්න මෙහෙම. මුත් ඔර්ලෝසුවේ 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 සටහන් වන්නේ තත්පර 1ක් ලෙසයි. නමුත් ඔර්ලෝසුවේ 1 ඍණ ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2 සටහන් වන්නේ තත්පර 1ක් ලෙසයි. හරි? එබැවින් නිවැරදි කාලය සෙවීමට එම නිසා නිවැරදි කාලය සෙවීමට මේකට පෙන්නන කාලය එහෙනම් මොකක්ද අඩු කරන්න ඕන? ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් අඩු කරන්න ඕන. හරි? එම නිසා නිවැරදි කාලය සෙවීමට පෙන්වන කාලයෙන් ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් අඩු කළ යුතුය. පෙන්වන කාලයෙන් ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2ක් අඩු කළ යුතුය. විය ඉලක්කමක් දාලා ලියමු තේරුම් ගන්න පහසු වෙන්න. ලියන්න මෙහෙම පහලින් උෂ්ණත්වය අඩු වන විට අවලම්බයේ දිග අඩුයි. උෂ්ණත්වය අඩු වන විට අවලම්බයේ දිග අඩු වේ.
උෂ්ණත්වය අඩු වන විට අවලම්බය දිග අඩු වේ. ආවර්ත කාලය ආවර්ත කාලය 0.095 තත්පර 0.095 තත්පර ලෙස වෙනස් වන්නේ යයි සිතමු. ලෙස වෙනස් වන්නේ යයි සිතමු. හරි. නමුත් ඔර්ලෝසුවේ මේ සටහන් වන්නේ තත්පර එකක් ලෙසයි. නමුත් ඔර්ලෝසුවේ මේ සටහන් වන්නේ තත්පර එකක් ලෙසයි. යන්න. නිවැරදි කාලයේ සෙවීමට නිවැරදි කාලයේ සෙවීමට පෙන්වන කාලයෙන් තත්පර 0.005ක් අඩු කළ යුතුය. පෙන්වන කාලයෙන් තත්පර 0.005ක් අඩු කළ යුතුය. හරි. මම උදාහරණයක් දෙන්නම් පුතේ මෙන්න මේක ලියා ගන්න. යන්න. ආවර්ත කාලය තත්පර එකක් වන අවලම්බයක ආවර්ත කාලය තත්පර එකක් වන අවලම්බයක් එහෙම ලියන්නකො අවලම්බයක් නිපදවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කි. නිපදවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කි. මෙය සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයේදී භාවිතා කරන විට සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයේදී භාවිතා කරන විට එහි සිදුවන දෝෂ කොපමණද එක් දිනකදී එහි සිදුවන දෝෂ කොපමණද එක් දිනකදී සිදුවන දෝෂය සොයන්න. එක් දිනකදී සිදුවන දෝෂය සොයන්න. ලියන්න ඇල්ෆා වරහන් ඇතුළේ ලියන්න ඇල්ෆා සමානයි 3 කිරීම 10 ඍණ 5යි සෙල්සියස් අංශකයට.
ඇල්ෆා සමානයි 3 වැඩි කිරීම 10 ඍණ 5යි සෙල්සියස් අංශකයට. හරි. හදන්න ගන්න. අපිට එහෙනම් ඒ ගාන ගන්න පුළුවන් මෙහෙම නව ආවර්ත කාලය t සත්‍ය සමාන වෙනවා t පරිමාවතාවක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම දෙකට. එතකොට මෙතන t පරිමාණය තිබේ 1යි. 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. අපි අගයන් ආදේශ කරොත් 1 ධන ඇල්ෆා වලගේ 3 වැඩි කිරීම 10 ඍණ 5යි. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10යි. මේක දෙකෙන් බෙදන්න ඕන. මේ විදිහට. එහෙනම් පුතේ මෙතන අගේ එනවා t සත්‍ය ඇත්තටම ගත වන කාලය කොච්චරද කියලා එක් දෝලනයක් සඳහා එක් දෝලනයක් සඳහා ගත වන කාලය 1 ධන දැන් මේක සුළු කරාම 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි 5 කිරීම 10 ඍණ 4යි ඒ කියන්නේ නව කාල 1.0.0.0.1 5යි 1යි 2යි 3යි 4ක් මෙහෙට අරන් යන්න. ඔන්න ඔය විදිහට එනවා නව කාලේ. ඒක හරි. ඔන්න t සත්‍ය ඇත්තටම ගත වන කාලය. දැන් සිදුවන දෝෂය මෙන්න මේකනේ. 0.0001.5යි සිදුවන දෝෂය. එහෙනම් දෝෂය අපි දන්නවා. දෝෂය සමාන වෙනවා ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම. හරි. දෝෂය සමානයි ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. හරි. එහෙනම් ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම 2යි. දැන් අපෙන් අහන්නේ දිනකට සිදුවන දෝෂයනේ. දැන් ඔය තියෙන තත්පරයකට සිදුවන දෝෂය. දැන් දිනකට සිදුවන දෝෂය. මේ තත්පරයකට සිදුවන දෝෂය අපි දන්නවා. මේ තියෙන්නේ තත්පර එකකට දෝෂය. තත්පර එකකට දෝෂය. මේ තියෙන්නේ පුතේ තත්පර එකකට දෝෂය. හරි. ඒතර අපි හොයන්න ඕන දිනකට සිදුවන දෝෂය. එන තත්පරයකට සිදුවන දෝෂය දිනකට තියෙන තත්පර ගාණෙන් වැඩි කරන්න ඕන. පැයකට 3600යි. දිනකට හොයන්න පැය 24න් වැඩි කරන්න එපා. එන 86400න් වැඩි කරන්න ඕන. දැන් ඇල්ෆා ඩෙල්ටා තීටා බෙදීම දෙක අපි දන්නවා. කීයද? 1.5 වැඩි කිරීම 10 ඍණ 4යි. ඕක වැඩි කරන්න ඕන පුතේ 86400. හරි. මෙන්න මෙතනින් එනවා මේ තියෙන තත්පර එකකට සිදුවන දෝෂය. එහෙනම් මෙතනින් එනවා දිනකට සිදුවන දෝෂය තත්පර වලින් 1.5 86400න් වැඩි කරන්න. හරි. 1.5 86400 වැඩි කරලා උත්තරේ දාන්න. දහයන 4ක් ගත්තොත් එහෙනම් 10 4න් වැඩි කරොත් 1 2 3 4 8.64ක් කියලා එනවා 10 4 අයින් වෙනවා. හරි. මෙතනින් එනවා 12.96යි තත්පර. දිනකට සිදුවන දෝෂය. 12.96යි තත්පර කියලා එනවා. දෝෂ කියන්නේ. එහෙනම් ලියන්න තුන්වෙනි අවස්ථාව රේඛීය පරිමාණවල සිදුවන දෝෂ. රේඛීය පරිමාණවල සිදුවන දෝෂ. මම ඕකට මෙන්න මේ වගේ උදාහරණයක් ගන්නම් පුතේ. බිත්තියකට සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ දණ්ඩක්
කියලා හිතන්නකො වස්තුවක් මේ විදිහට තියෙනවා. දණ්ඩක් වැනි වස්තුවක් කොහොම තියෙනවා. මං ඕකේ දිග මනින්න හදනවා. ඒ බිත්තියටම සම්බන්ධ කරපු රේඛීය පරිමාණයක් මගේ. බිත්තියටම සම්බන්ධ කරපු අපි හිතමු ලෝහ වලින් හදපු රේඛීය පරිමාණයක් කියලා. මම කලිමුත් කිව්වා ප්‍රසාරණතාවයේ වැඩි ලෝහවල. ඇල්ෆා වල අගයන් වැඩි ලෝහවල. හරි? ඒ නිසා ලෝහ කෝදුවක් අපි භාවිතා කරමු. මෙන්න දැන් දිග මනිනවා. මෙතන මම ටිකක් ඈතින් අඳිනවා. ඇත්තටම ඉතින් ඔහොම ඈතින් තියලා ලකුණු කරන්නේ නැහැ. එතකොට අසම්පාත දෝෂ ඇති වෙන්න පුළුවන්. හරියටම මේ ලක්ෂ්‍යයන් දෙක සමපාත නොවීමෙන් දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා අසම්පාත දෝෂ කියලා. එතකොට මෙන්න මේ විදිහට රේඛීය පරිමාණය තියෙනවා. ওই විදිහට තියෙනවා. රේඛීය පරිමාණ ওই විදිහට තියෙනවා. හරි මම ඉලක්කමකින් මොක ගන්නම්කො මෙහෙම. මෙන්න මෙතන පාඨාංකය පුතේ මම ගන්නවා. ඔන්න දැන් සෙන්ටිමීටර් 71ක පාඨාංකයක් පෙන්වනවා. සෙන්ටිමීටර් 71ක පාඨාංකයක් පෙන්වනවා. හරි. දැන් උෂ්ණත්වය වැඩි වෙනවා මීටර් කෝදුවේ. මම මෙතන ඔයාලට පැහැදිලි කරගන්න පහසු වෙන විදිහට මෙහෙම කියන්නම්. සෙල්සියස් අංශක 20 දී තමා මෙන්න මේක හදලා තියෙන්නේ කියලා හිතන්නකෝ. නමුත් දැන් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35යි. හරි. මේක හදලා තියෙන්නේ සෙල්සියස් අංශක 20. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35යි. හරි. මම මෙහෙම කියන්නම්. දැන් දෙන්නම ආරම්භයේදී සෙල්සියස් අංශක 20 තියලා 35ට වැඩි කරත් හරි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මම හිතන්නම් මෙහෙම මෙයාගේ ඇත්තම දිග සෙන්ටිමීටර 71යි. සෙල්සියස් අංශක 20 හෝ ඇත්තම දිග සෙන්ටිමීටර 71යි. නමුත් ඔර්ලෝස් මේ සෙන්ටිමීටර 71ක් පෙන්වන්න ඕන මීටර කෝදුව පාවිච්චි කරනකොට සෙල්සියස් අංශක 20 දී සෙල්සියස් අංශක 20 දී මීටර කෝදුව හදලා තියෙනවා. නමුත් දැන් පාවිච්චි කරන උෂ්ණත්වය 35යි. අපි එහෙම හිතන්නේ නැතුව මෙහෙම හිතමුකෝ. ගොඩක්ම සරලව මම පැහැදිලි කරන්නම්. සෙල්සියස් අංශක 20 අපි මේක තියාගෙන ඉන්නවා මොකක් හරි දෙයක් කරලා මෙයාගේ උෂ්ණත්වය එහෙම වෙනස් කරන්නේ නැහැ. මෙයාගේ උෂ්ණත්වය 35ම තියෙනවා. එහෙම හිතන්නකෝ. සරල අවස්ථාවක්. 20 ප්‍රශ්නයක් නැහැ. මෙයා හදලා තියෙන්නේ 20. එයාගේ උෂ්ණත්වයත් 20යි. නිවැරදි පාඨාංකය පෙන්වනවා. හදලා තියෙන උෂ්ණත්වයේදී මීටර කෝදුව ක්‍රමාංකනය කරන ලද උෂ්ණත්වයේදී නිවැරදි පාඨාංකය පෙන්වනවා. ඔන්න දැන් උෂ්ණත්වය සාමාන්‍ය පරිසර උෂ්ණත්වයටපත් වුණ ගමන් පුතේ මෙයා ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මෙහෙට යනවා. මේ පැත්තෙන් ප්‍රසාරණය වෙන්න බෑ. බිත්තියකට තදින් සවි කරලා තියෙනවා කියලා ගමු. එහෙම වුණාම එහෙම සවි කරලා තියෙනවා කියලා මම ගත්තේ අපිට එහෙම වුණා තේරුම් ගන්න ලේසි. හරි. එතකොට බිත්තියකට තදින් සවි කරලා තියෙනවා. දැන් මෙයා මෙහෙට චලිත වෙනවනේ. චලිත වෙනකොට උදාහරණයක් මම මේ ගන්න. මෙතන තියෙන 70 සලකුණ මෙතෙන්ට එනවා. මෙහෙටනේ චලිත වෙන්නේ. 71 මෙහෙට පනිනවා. ඔන්න 71 දැන් මෙතන 70. පෙන්නන්නේ අඩු පාඨාංකයක්. 71ක් දිග තිබ්බට පෙන්නන්නේ 70යි. උෂ්ණත්වය වැඩි වුණා. උෂ්ණත්වය අඩු වුණොත් එහෙම ඒක අනිත් පැත්ත මෙහෙට එනකොට 71 මේ පැත්තට එනවා. ඊට වඩා වැඩි පාඨාංකයක්. මෙතන අපි හිතමු 72 තියෙනවා කියලා. 72 මෙතෙන්ට සෙට් වෙනවා. දිග 71යි පෙන්නන්නේ 72යි. හරි. තේරුණාද කියන්නේ? එතකොට මෙතනදී ක්‍රමාංකනය කරපු උෂ්ණත්වයේ නැතුව වෙන උෂ්ණත්වයක ඕක භාවිතා කරනකොට දෝෂ ඇති වෙනවා. ඉතින් එහෙම බැලුවොත් අපි භාවිතා කරන නැත්නම් අපි මනින මිනුම් ඔක්කොම ගොඩක්ම ওই විදිහට දෝෂ සහිතයි. අපි මනින මිනුම් ගොඩක් ওই විදිහට දෝෂ සහිතයි. හරි? නමුත් ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයේ පන්ති කාමරයක දිග වගේ මනිනකොට පොඩි සෙන්ටිමීටර් 0.1කින් වගේ ওই සෙන්ටිමීටර් එකකින් වෙනස් වෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයකින් වෙනස් වෙන්නේ. ලී කෝදුවක් නම් ඉතාමත් අඩුයි වෙනස් වෙන්නේ. ඒක නොගිනිය හැකි තරම් කුඩායි. ඒක අතහැරලා දාන්න පුළුවන් අපිට.
මුළු දිගත් එක්ක බලන්න. හරි. එහෙනම් ලියන්න රේඛීය පරිමාණ කියලා ලියලා ලියන්න මෙහෙම කිසියම් රේඛීය පරිමාණයක් නිවැරදි පාඨාංගය පෙන්වනු ලබන්නේ එය නිපද වූ උෂ්ණත්වයේදී පමණි. එය නිපද වූ කියන්නේ මෙහෙම ලියන අපි ලියමු ක්‍රමාංකනය කරන ලද කියලා. එය ක්‍රමාංකනය කරන ලද උෂ්ණත්වයේ පමණි. හරි. හරි නේද? ලියන්න ඊට වඩා වැඩි උෂ්ණත්වයක භාවිතා කරන විට පෙන්වන පාඨාංකය නිවැරදි පාඨාංකයට වඩා අඩු වගේකි. නිවැරදි පාඨාංකයට වඩා අඩු වගේකි. නිවැරදි පාඨාංකයට වඩා අඩු වගේකි. අඩු උෂ්ණත්වයක භාවිතා කරන විට පෙන්වන පාඨාංකය නිවැරදි අගයට වඩා වැඩි අගයකි. හරි එහෙනම් මේ උෂ්ණත්වය වැඩි කරාම උෂ්ණත්වය වැඩි වූ විට මෙතන උෂ්ණත්වය අඩු වූ විට මේක තමයි නිවැරදි පාඨාංගය. ඒක අපි x කියලා ගමු. මේ වගේ අවස්ථාවකදී x තියෙන මෙන්න මේ වගේ තැනක මේ වගේ අවස්ථාවකදී x තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. x මේ වගේ තැනක. ඔන්න ඔය විදිහට ඇඳගන්න. මේ වගේ අවස්ථාවක x කියන්නේ මෙන්න මෙතන අපි ඊතලයක් දාගමු ඉතින්. මෙන්න නිවැරදි පාඨාංක x. දැන් x මේ පැත්තට පනිනවා. මෙහෙදී උෂ්ණත්වය අඩු කරාම මේ පැත්තට පනිනවා. උෂ්ණත්වය වැඩි කරාම අඩු පාඨාංකයක්, උෂ්ණත්වය අඩු කරාම වැඩි පාඨාංකයක්. උෂ්ණත්වය අඩු කරාම වැඩි පාඨාංකයක්, උෂ්ණත්වය වැඩි කරාම අඩු පාඨාංකයක් වෙනවා. ඇඳ ගන්න මේක. මේ තියෙන අදාළ වස්තුව නැත්නම් දිගමනින්නේ මෙන්න මේකේ. උෂ්ණත්වය වැඩි කරනකොට x මෙහෙට යනවා අඩු පාඨාංකයක් පෙන්වනවා. උෂ්ණත්වය අඩු කරනකොට සංකෝචන වෙලා x මෙහෙට එනවා. අඩු පාඨාංකයක් නෙවෙයි පෙන්වන්නේ වැඩි පාඨාංකයක්. හරි. ලකුණු කරගන්නකෝ ඔක. ඊළඟ මාතෘකාව ලියා ගන්න. රේඛීය ප්‍රසාරණ ඉවරයි. ඊළඟට අපිට තියෙන ක්ෂේත්‍රඵල ප්‍රසාරණය ගැන කතා කරන්න. මාතෘකාව ලියන්න ක්ෂේත්‍රඵල ප්‍රසාරණය. ක්ෂේත්‍රඵල
ප්‍රසාරණය. එතකොට මේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණයේදී පුතේ අපි කතා කරන්නේ තුනී තහඩු වල සිදුවන ප්‍රසාරණය ගැන. ඇයි මේක ගොඩාක් තුනීවට ගන්න? ගොඩාක් තුනීවට ගන්නේ දැන් හිතට ඝනකමට ගත්තා කියලා. ඒක ඝනකමට ගත්තොත් වර්ගඵලය මෙහෙම වැඩි වෙනකොට දිග පළල වැඩි වෙනකොට අනිත් පැත්තෙන් උසත් වැඩි වෙනවා. ඒ පැත්තට තියෙන්නේ දිගන්නේ. එතකොට මුළු පරිමාවම වැඩි වෙනවා. ඒක එතකොට පරිමා ප්‍රසාරණයට අදාළ එකක්. පරිමා ප්‍රසාරණය අපි ඊළඟට කතා කරන්නේ. ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා කියන්නේ මේ ගොඩක් දුරට අපි ගන්නේ තුනී තහඩු එහෙම නැත්නම් ආස්තර කියලා හඳුන්වනවා ඒවා. හරි? තුනී තහඩු ඝනකම නොගිනිය හැකි තරම් කුඩයි. ඒවා අපි හඳුන්වනවා ආස්තර කියලා. ආරම්භක වර්ගඵලය ඒ නෝට් කියලා ගමු. ඒරියා හින්දා A කියලා ගත්තා. කලින් ලෙන්ත් දිග හින්දා L කියලා ගත්තා. එහෙනම් මේකේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වෙනස් වෙනකොට අපි වැඩිවීමකට අර්ථ දැක්වීම ගමු. එතනින් එහාට අපි අඩුවීමකටත් සමීකරණ ඔප්පු කරලා ගමු. ඔන්න දැන් වෙනස් වෙනවා උෂ්ණත්වය වෙනස් වෙනකොට තුනී තහඩුවේ හරස්කර ශේෂ්ත්‍ර බලය ඒ තීට දක්වා වෙනස් වෙනවා කියලා ගමු. එහෙනම් අපි මෙතනදී කතා කරන්න පුතේ දිගෙහි සහ පළලේ එහෙම නැත්නම් වර්ගඵලයක සිදුවන වැඩිවීමක් පිළිබඳව. දිග පළල කියනකොට ඕනෑම හැඩයක් වෙන්න පුළුවන්. කොහොම හරි වර්ගඵලයක සිදුවන හරස්කඩ වර්ගඵලයේ සිදුවන වෙනසක් තමයි අපි සලකන්නේ. හරි ලියන්න මෙහෙම ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය යටතේ ආස්තරයක් කියන්නේ තුනී තහඩුවක් කියලා හිතන්න. ආස්තරයක් ඝනකම නොගිනිය හැකි තරම් කුඩායි. ආස්තරයක් ආකාරයේ ඇති වස්තුවක උෂ්ණත්වය වැඩිවීමේදී ආස්තරයක් ආකාරයේ ඇති වස්තුවක උෂ්ණත්වය වැඩිවීමේදී ආස්තරයක් ආකාරයේ ඇති වස්තුවක උෂ්ණත්වය වැඩිවීමේදී එහි ශේෂ්ත්‍රඵලය වැඩි වේ. එහි ශේෂ්ත්‍රඵලය වැඩි වේ. මෙය ශේෂ්ත්‍ර ප්‍රසාරණය එහෙම නැත්නම් ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය ලෙස හැඳින්වේ. අස්තරයක් ආකාරයේ වස්තුවක උෂ්ණත්වය වැඩි කිරීමේදී එහි වර්ගඵලය වැඩි වේ නැත්නම් ශේෂ්ත්‍රඵලය වැඩි වේ. මේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය නෙවේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය නැත්නම් වර්ගඵල ප්‍රසාරණය නැත්නම් ශේෂ්ත්‍ර ප්‍රසාරණය ලෙස හැඳින්වේ. මේක ඇඳ ගන්න. හරිනේ? ඒතර පුතේ මෙන්න මේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය නැත්නම් වර්ගඵලයේ සිදුවන වෙනස ඩෙල්ටා A කියලා ගන්නවා. මේ ඩෙල්ටා A රඳා පවතිනවා කලින් වගේම ආරම්භක වර්ගඵලය මතයි ආරම්භක ශේෂ්ත්‍රඵලය මතයි උෂ්ණත්වයේ සිදුවන වෙනස මතයි. එහෙනම් සාධක දෙකක් මත රඳා පවතින ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය හදලා තියෙන ද්‍රව්‍ය මත කොහොමද රඳා පවතිනවා. ඒතර මම කතා කරන්නේ යම් ද්‍රව්‍යයක යම් වස්තුවක ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය පිළිබඳව. හරි පොදුවේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය ගත්තම ඉතින් හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතිනවා. මොකද එයාගේ ප්‍රසාරණතාවය වැඩි නම් ප්‍රසාරණයත් වැඩි. ප්‍රසාරණය වීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන් වස්තුන් අනුව. ඒ අනුව ඒක වෙනස් වෙනවා. එතකොට මෙතන මම කතා කරන්නේ යම් වස්තුවක. එතකොට යම් වස්තුව කියනකොට ඒ වස්තුව හදලා තියෙන ද්‍රව්‍ය නියතයක් නේ. ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වස්තුවට අදාළව ආරම්භක වර්ගඵලයයි උෂ්ණත්ව වෙනසයි මත ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය රඳා තිනවා. හරි? කියන්න මෙහෙම ශේෂ්ත්‍ර ප්‍රසාරණය නැත්නම් ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය සාධක දෙකක් මත රඳා පවතී. ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය සාධක දෙකක් මත රඳා පවතී.
අංක 1 ආරම්භක වර්ගඵලය. අංක 1 ආරම්භක වර්ගඵලය. ඩෙල්ටා තීටා උෂ්ණත්ව වැඩිවීමකට ගන්නත් පුළුවන්. නැත්නම් උෂ්ණත්ව වෙනස කියලා ගන්න. අංක 2 උෂ්ණත්ව වෙනස. හරි. එහෙනම් ඩෙල්ටා A කියන ආරම්භක වර්ගඵලය ඩෙල්ටා ආනුපාතික වෙනවා උෂ්ණත්ව වෙනසට. එහෙනම් මේ දෙකම එකතු කරපුවම ඩෙල්ටා A සමානුපාතික වෙනවා A නොට් ප්‍රතා තීටාට. උෂ්ණත්ව වෙනස සහ ආරම්භක වර්ගඵලය. සමානුපාතික ලකුණු අයින් කරන්න නියතයක් දානවා ඩෙල්ටා A කියලා. ඩෙල්ටා A නෙවෙයි සමානුපාතික ලකුණු අයින් කරන්න නියතයක් දානවා බීටා කියලා. මෙන්න එනවා වර්ගඵල වැඩිවීමට සමීකරණයක්. මෙන්න මේ B ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතාවය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨඵල කියලා. ශ්‍රේෂ්ඨ ප්‍රසාරණතාවය කියලා. බීට උක්ත කරොත් එහෙම බීට සමාන වෙනවා ඩෙල්ටා A බෙදීම A නෝට් ඩෙල්ටා තීටට. හරි දැන් අර කලින් වගේම බලන්න පුතේ අපි මේක අර්ථ දක්වන්න හදන්නේ. A නෝට් එකක් වෙලා ඩෙල්ටා තීටා එකක් වෙනකොට ඩෙල්ටා A බීටට සමාන වෙනවා. A නෝට් එකක් වෙලා ඩෙල්ටා තීටා එකක් වෙනකොට ඩෙල්ටා A බීටට සමාන වෙනවා. ඒකක ශේෂ්ත්‍රඵලයක් ඇති ආස්තරයක යම් ද්‍රව්‍යයක ඒකක ශේෂ්ත්‍ර ද්‍රව්‍යයකින් සාදා ඇති ඒකක ශේෂ්ත්‍රඵලයක් ඇති ආස්තරයක් ආකාරයේ වස්තුවක කියලා ගන්නත් පුළුවන්. උෂ්ණත්වයේ ඒකකයකින් ඉහළ නැංවීමේදී අපි ඉහළ නැංවීමට ගමු. පහළ බැසීමටත් ඔක අදාළයි. ඉහළ නැංවීමේදී නැත්නම් වෙනස් වීමේදී වර්ගඵලයේ සිදුවන වෙනස එහි ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවයේ ලෙස අර්ථ දැක්වේ කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි ලියනවා මෙහෙම ලියන්න බීටාහි අර්ථ දැක්වීම කියලා ලියන්න. බීටාහි අර්ථ දැක්වීම කියලා ලියලා මේ සමීකරණය ලියලා A නෝට් සමානයි 1 වර්ග මීටර හා ඩෙල්ටා තීටා සමාන 1 කෙල්වින් හෝ සෙල්සියස් අංශක විට බීටා සමානයි ඩෙල්ටා A වර්ගඵල වැඩිවීමට බීටා සමාන වෙනවා. ලියා ගන්න මේ බීටා සමානයි ඩෙල්ටායි. හරි. දැන් ඒකක ශේෂ්ත්‍රඵලයක් ඇති වස්තුවක උෂ්ණත්වය ඒකක වර්ගඵලයක් ඇති වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවූ විට ඒකකයකින් ඉහළ නැංවූ විට වෙනස් වූ විට කියලා ලිව්වත් තමයි අපි ඉහළ නැංවීමට දාමු. ඉහළ නැංවූ විට එහි වර්ගඵලයේ සිදුවන වැඩිවීම අදාළ වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය ලෙස අර්ථ දැක්වේ. ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය ලෙස අර්ථ දැක්වේ.
දැන් උතන ඒක දෙන්න පුතේ. කලින් වගේමයි වර්ගඵලයට ගැපුණම ඒකක ලියන්න සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට කියලා ලියන්න. ඒකක එන්නේ සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට. හරි? දැන් අපි බලමු උෂ්ණත්වය අඩු වුණාමයි වැඩි වුණාමයි කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. හරි සමීකරණයන් කොහොමද ගන්න කියලා බලමු. ලියා ගන්න උෂ්ණත්වය වැඩි වූ විට ඊට පස්සේ මෙතන උෂ්ණත්වය අඩු වූ විට උෂ්ණත්වය අඩු වූ විට. හරි? අද ගන්නකෝ ආරම්භක වර්ගඵලයේ නෝඩ් උෂ්ණත්වය වැඩි වුණාම ඒ තීට බවට පත් වෙනවා වර්ගඵලය වැඩි වෙන්න පොඩ්ඩක් පේන්න අදින්න උෂ්ණත්වය අඩු වූ විට වර්ගඵලය ඒ තීට දක්වා අඩු වෙනවා. අපි බලමු උෂ්ණත්වය වැඩි වූ විට කියන උෂ්ණත්වය වැඩි වූ විට උෂ්ණත්වය වැඩි වූ විට පුතේ දැන් අවසාන වර්ගඵලය ඒ තීට කියන්නේ ආරම්භක වර්ගඵලයට එකතු වෙන්න ඕන ඩෙල්ටා A කියන එක. අපි දන්නවා එහෙනම් A නෝට් ඩෙල්ටා A කියන්නේ බීටා A නෝට් ඩෙල්ටා තීටා. මෙතෙන්ට ආදේශ කරපුවම ඒ තීටා කියන එක සමාන වෙනවා A නෝට් වතාවක් 1 ධන B ඩෙල්ටා තීටා කියන එක. ඔන්න වර්ගඵලය වැඩි වුණාම කලින් රේඛීය ප්‍රසාරණතාවය වගේම තමයි ඒ වගේම සමීකරණයක් ඇල්ෆා වෙනුවට බීටා එනවා. හරි? උෂ්ණත්වය වැඩි වූ විට ඊළඟ අවස්ථාව උෂ්ණත්වය අඩු වූ විට උෂ්ණත්වය අඩු වූ විට උෂ්ණත්වය අඩු වූ විට අපිට එහෙනම් ගන්න ආරම්භ සංකෝචනයක් වෙන්නේ වර්ගඵලයේ අඩුවීමක් වෙන්නේ. ඒතකොට ඩෙල්ටා A අඩු වෙන්න ඕන. ඩෙල්ටා A අඩු වෙන්න ඕන. මේක අපිට ගන්න පුළුවන් A නෝට් මෙතනින් එනවා A නෝට් බීටා ඩෙල්ටා තීටා කියලා. එහෙනම් අපිට ගන්න පුළුවන් A නෝට් වතාවක් 1 ඍණ බීටා ඩෙල්ටා තීටා. ඔන්න සමී A තීටා සමාන A නෝට් වතාවක් 1 ඍණ බීටා ඩෙල්ටා තීටා. හරි. ඔය විදිහට එනවා. ලියන්න මේ උදාහරණය වර්ගඵලය 2 වර්ග මීටර වන තුනි ආස්තරයක වර්ගඵලය 2 වර්ග මීටර වන තුනි ආස්තරයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40කින් වැඩි කළ විට සෙල්සියස් අංශක 40කින් වැඩි කළ විට එහි නව වර්ගඵලය කොපමණද? එහි නව වර්ගඵලය කොපමණද? එහි නව වර්ගඵලය කොපමණද?
බීටා සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට. හරි හදන්න පොඩි ගාණක්. බීටා සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට. හදන්න බලන්න ඉක්මනට. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා A කියන්නේ A නෝට් බීටා ඩෙල්ටා තීටා. හරි මම ඩෙල්ටා A හොයලා උෂ්ණත්වය වැඩි වෙනවනේ ආරම්භක වර්ගඵලයට එකතු කරන්න හදන්නේ ඩෙල්ටා A හොයලා. එහෙනම් A නෝට් කියන්නේ 2යි බීටා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 4යි ඩෙල්ටා තීටා කියලා කියන්නේ 40යි. එහෙනම් මෙතනින් එනවා 4 වරක් 160යි 0.0.1යි 6යි. හරි වර්ග මීටර්. එහෙනම් දැන් අපි A තීටා හොයන්න ඕන නව වර්ගඵලය. A තීටා කියන්නේ A නෝට් ධන ඩෙල්ටා A නේ. ආරම්භක වර්ගඵලයට ප්‍රසාරණය එකතු කරන්න ඕන දරුවෝ. හරි මහන්සි බලන්න එපා ඈ. 2 ධන 0.0.16 ඒ කියන්නේ 2.0.16 කියලා එනවා. 2.0.116යි වර්ග මීටර කියලා එනවා. ඔන්න තීටා උෂ්ණත්වයේදී වර්ගඵලය.